ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි බලමු S ගුණුවට අදාළ MCQ set එකක්. මම කිව්වා මතක ඇති මම මේ S ගුණුව කරලා ඉවරුනාම අනිවාර්යෙන් MCQ set එකක් කරනවා කියලා. මම කියලා දීපු විදියට S ගුණුවේ chart ටික හරියටම මතක තියෙනවා නම් මේ MCQ ටික ගොඩ දාගන්න පුළුවන් ගේමක්ම නැතුව. මේ ප්‍රශ්න කරන ක්‍රමයකුත් තියෙනවා. මම දැන් ඒක ඉස්සරහට කියලා දෙන්නම්. ලේසියම පොඩි වෙලාවකින් හරියටම MCQ ගොඩ දාගන්න පුළුවන්. තව එකක් තමයි මෙච්චර කල් ඉනෝගනික් වලට එන MCQ ගොඩ දාගන්න බැරි වුණා ඉන්නවනම් මේ විදිහට ඉනෝගනික් පාඩම උගන්වලත් ඒ ටික හරියට කරන්නේ නැත්නම් ඒක වෙන අපරාධයක් වෙනවා. මොකද මම දන්නවා හොඳටම මම මේ කියලා දෙන විදිහට හරියටම වැඩ කරන කට්ටිය ඉන්නවනම් මේක ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. ඒ නිසා කියලා දීපු chart ටික මතක නැති අය ඉන්නවනම් ඒවා ආයමත් කටුවට කොළ සෙට් එකක් අරගෙන එක දිගට ලියාගෙන යන්න. ඊට පස්සේ මම දැන් මේ කරන MCQ සෙට් එක ආයෙ පාරක් chart ටික බලලා හරි කමක් නැහැ කරලා දාන්න ඒක. එතකොට S ගුණුව නියමටම ඇඟට වදිනවා. හරි. අපි එහෙනම් දැන් වැඩි කතා නැතුව MCQ සෙට් එකට බහිමු. පළවෙනිටම අපි S ගුණුවට අදාළ MCQ ටික බලමු. හරි. පළවෙනි MCQ එකේ තියෙන්නේ N2 සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කර නයිට්‍රයිඩ් ලබා දෙන ක්ෂාර ලෝහ මූලද්‍රව්‍ය වෙනුවේ. උත්තර විදිහට තියෙනවා ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්. හරි. මේක අපි උත්තරේ බලමු. මං කියලා දුන්නා මතක ඇති. වාතයේ සමග ප්‍රතික්‍රියාවේ වාතයේ දහනය යටතේ මෙටල් ලෝහ N2ත් එක්ක නයිට්‍රයිඩ් ලබා දෙනවා කිව්වා දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. මම ඒත් එක්කම කිව්වා මතක ඇති මේ ලිතියම් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වුණාට සාමාන්‍ය තියෙන ලක්ෂණ වලට අනුව ලිතියම් සලකන්නේ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් විදිහට. අපි ඒකට කියනවා විකර්ණ සම්බන්ධතාවය කියලා. ඒකින්ද මේකේ දැක්ක ගමන් උත්තරේ තියෙනවා පළවෙනියටම තියෙනවා ලිතියම් තමයි මේකේ උත්තරේ. හරි. උත්තරේ ලිතියම්. ඔන්න පොඩි විවරණයක් දාගමු පළවෙනි එකට. දෙවන කාණ්ඩයේ සියලු මූලද්‍රව්‍ය N2 සමග ප්‍රතික්‍රියා කර නයිට්‍රයිඩ් ලබා දේ. හරි. දෙවෙනි MCQ එක සියලුම ක්ෂාර ලෝහ ජලයේ සමග ප්‍රතික්‍රියා කරමින් ලබා දෙනුයේ. මං ඉනෝගනික් chart එකේ පළවෙනිම කරේ ජලය සමග ප්‍රතික්‍රියාවේදී ඒකෙදි මං කිව්වා ජලය ගෑවුණාද ලැබෙන්නේ මොනවද හයිඩ්‍රොක්සයිඩ්. ඒකින්ද මේක උත්තරේ හයිඩ්‍රොක්සයිඩ්. හරි. ඒකට විවරණයක් දාගන්න ඕනේ. හරි. අපි බලමු තුන්වෙනි MCQ එක. මේ තියෙන්නේ බේරියම් වල පෙරොක්සයිඩ්. මං කිව්වා මේ පෙරොක්සයිඩ් සාදනවා ස්ට්‍රොන්චියම් බේරියම් හා එක එක කාණ්ඩයේ පෙරොක්සයිඩ් සාදනවා. හරි. ඒකින්ද මේ තියෙන බේරියම් වල පෙරොක්සයිඩ් තනුක H2SO4 සමග ප්‍රතික්‍රියා කර ලබා දෙන ප්‍රතිඵල වලින් විද්‍යුත්ේන්තාවය වැඩිම පරමාණු විසින් පෙන්වන ඔක්සිකරණ අංක නිවැරදිව දක්වා ඇත්තේ. හරි. අපි බලමු මේක ප්‍රතික්‍රියාව ඉස්සෙල්ලා. තුන්වෙනි MCQ එකේ ප්‍රතික්‍රියාව. බේරියම් වල පෙරොක්සයිඩයයි H2SO4 ප්‍රතික්‍රියාව බලමු. මේකෙදි අපිට බේරියම් සල්ෆේට් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ලැබෙනවා. හරි. දැන් අපි මේකේ සමග ප්‍රතික්‍රියා කර ලබා දෙන ප්‍රතිඵල වලින් විද්‍යුත්ින්තාව වැඩිම පරමාණු විසින් පෙන්වන ඔක්සිකරණ අංක තමයි අහන්නේ. දැන් මේ වගේ විද්‍යුත්ින්තාව වැඩිම පරමාණු තමයි ඔක්සිජන්. මේකෙත් ඔක්සිජන් මේකෙත් ඔක්සිජන්. අපි මේ ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය තමයි මේකෙන් දැන් අහන්නේ. හරි. මේ බේරියම් සල්ෆේට් වල ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංකය තමයි ඍණ 2. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ගේ ඔක්සිකරණ අංකය ඔක්සිජන් වල ඍණ 1. හරි. අපිට එතකොට මේකෙදි උත්තරේ විදිහට ඍණ 1 සහ ඍණ 2 කියන උත්තරේ ගන්න පුළුවන්. හරි. අපි මේ පොයින්ට් එක යටින් දාගෙන ඉමු ඉස්සෙල්ලාම. මේ ඔක්සයිඩ්නේ. ඔක්සයිඩ් වලදී ඔක්සිකරණ අංකය ඍණ 2ද
මේ පෙරොක්සයිඩ් වලදී ඔක්සිකරණ අංකය ඍණ 1ද සුපර් ඔක්සයිඩ් අයනේ O2- මේ තියෙන්නේ සුපර් ඔක්සයිඩ් වලදී ඔක්සිකරණ අංකය ඍණ භාගයේදී වේ. මම කල්පනා කරා මේ MCQ ටික කරද්දී අනිවාර්යයෙන්ම මේ MCQ වලට අදාළ විවරණෙත් ඔයාලට එහෙම දෙන්න. එතකොට මේ MCQ වලින් තවත් ඉස්සරහට අපිට මේ ඉස්කුණු වලට අදාළ හොඳ දැනුමක් ගන්න පුළුවන්. හරි. දැන් මේකෙදී දැන් කාට හරි මේ ඔක්සිකරණාවේ අංකය ආපු විදිය තේරුම් නැත්නම් ඒ කියන්නේ දන්නම නැත්නම් ගන්න මම දැන්ට මේ ක්‍රමේ නිකන් කියලා දෙන්නම්. මේ ඔක්සිආරණ අංක ගන්න ගොඩක් ක්‍රම තියෙනවා. view හැසුරෙන් ගන්න පුළුවන්. තව ඔය ගානක්ව තියෙනවා නිකන් ගානක් වගේ හදලා ගන්නත් පුළුවන්. එහෙම ගන්නත් පුළුවන්. හරි මම මේක මේ නිකන් මේ ක්‍රමෙන් නිකන් කියලා දෙන්නම් මේකෙදී ආවේ කොහොමද කියලා. දැන් මේකේ මේ මෙහෙම ගන්න ඔක්සිජන් වලනේ ගන්න ඕනේ. හයිඩ්‍රජන් වල දාන දෙකයි. ඔක්සිජන් වල හොයන්න දින ඔක්සිජන් දෙකක් තියෙනවා නිකන් 2x කිලෝ වගේ දාගන්න. ආරෝපණයක් මොනවත් නැහැ ඒක සමානයි බිඳුව කියලා දාගන්න නිකන් 2x සමානයි ඍණ 2x සමානයි ඍණ 1යි ඒ වගේ නිකන් ගන්න සාමාන්‍යයෙන්. ඒ තේරුනේම නැති කට්ටිය ඉන්නවනේ ඔක්සිජන් එක ගන්න දන්නේම නැති කට්ටිය ඉන්නවනේ නිකන් ඒක මේ නිකන් මතේ තියාගන්න. හරි. අපි යන් හතරවෙනි MCQ එකට. හතරවෙනි MCQ එක අහන්නේ මින් කුමක් රත් කළ විට පහසුවෙන් කාබන් ඩයොක්සයිඩ් ලබා දෙයිද? මේකටත් උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන්. මම කියලා දුන්නා අර chart වලදී මතක ඇති S ගුණයේ මූලද්‍රව්‍ය සාධන සංයෝගවල තාප වියෝජනය කියන කොටස කරා. ඒකෙදි මම ගත්තේ නයිට්‍රේට් ගත්තා, බයිකාබනේට් ගත්තා, ඔය වගේ තව සංයෝග ටිකක් ගත්තා. ඒකෙදි මම එක ඒකාණ්ඩයට ගත්තේ නයිට්‍රේටයි බයිකාබනේටයි විතරයි. ඒ කියන්නේ එක ඒකාණ්ඩයේ සංයෝග තාප වියෝජනය වෙන්නේ නයිට්‍රේටයි බයිකාබනේටයි විතරයි. ඒකින්ද අපිට මේකෙ තියෙන්නේ බයිකාබනේට මේ තියෙන ඔක්කොම උත්තර වල තියෙන කාබනේට. ඒකින්ද අපි දැන් එක ඒකාණ්ඩයේ තියෙනවා කොහොමත් ගන්න බෑ. හැබැයි මතක ඇති මම කිව්වා මේ ලිතියම් කියන එක සාමාන්‍ය දෙවෙනි කාණ්ඩයේ ලක්ෂණ තමයි පෙන්눔 කරන්නේ. ඒකින්ද මේකේ උත්තරේ ලිතියම් කාබනේට්. ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩයේ කාබනේට තාප වියෝජනය වෙනවා හොඳින්. එක ඒකාණ්ඩයේ ගන්න බැරි වුණාට. ඒකින්ද උත්තරේ විදිහට ගන්න පුළුවන් අපිට ලිතියම් කාබනේට්. හරි. මම කලින් එක උත්තරේ මාක් කරේ නෑ. මේකෙදි උත්තරේකින්ද ලිතියම් කාබනේට්. මෙහෙම නිකම් විවරණයක් දාගන්න. ලිතියම් දෙවන කාණ්ඩය අනුරූප දෙවන කාණ්ඩයට අනුරූප ලක්ෂණ දක්වයි. හරි. පස්වෙනි MCQ එක ද්‍රව ඇමෝනියා ද්‍රාවණයක් තුල දිය කළ සෝඩියම් එම ප්‍රතික්‍රියාවේදී ප්‍රබල ඔක්සි හාරකයක් වනුයේ පහත කුමන ප්‍රභේදයක් සෑදෙන නිසාද? හරි. මං කිව්ව මතක ඇති ඇමෝනියා සමග ප්‍රතික්‍රියාවේදී අපි ගත්ත ප්‍රතික්‍රියාව මෙන්න මෙහෙම. මෙටිල් ධන ඇමෝනියා මොනවද හදනවා කිව්වේ? amide ධන H2 amide කියුවේ NH2 minus මේ අයනේ. හරි. දැන් මේකෙදී ද්‍රව ඇමෝනියා ද්‍රාවණයක් තුල දිය කරන්නේ සෝඩියම්. එම ප්‍රතික්‍රියාවේදී ප්‍රබල ඔක්සිහාරකයක් වනුයේ පහත කුමන ප්‍රභේදයක් සෑදෙන නිසාද? හරි. මෙතන සෝඩියමුයි ද්‍රව ඇමෝනියා ප්‍රතික්‍රියාවම හැදෙන්නේ සෝඩියම් amide. උත්තරේ විදිහට තියෙනවා තුන්වෙනි එකේදී සෝඩියම් amide. තේරෙනවා පාඩම කරලි ඉවරලා MCQ සෙට් එකක් කරන එකේ තියෙන වටිනාකම. MCQ සෙට් එක කරාට පස්සේ තවත් පාඩම නියමටම ඇඟට වදිනවා. හරි. අපි බලමු එහෙනම් ඊළඟ MCQ එක මොකක්ද කියලා. හරි. ඊළඟට තියෙන්නේ ක්ෂාර ලෝහ ද්‍රව ඇමෝනියා සමග ලබා දෙනුවේ. මං කිව්ව මතක ඇති ඇමෝනියා සමග ප්‍රතික්‍රියාවටදී ක්ෂාර ලෝහ වල ඒමයිඩ් ද්‍රාවණ නිල් පැහැති වේ. ඉතින් ආය උත්තරේ බල බල ඉන්න දෙයක් නැහැ. ක්ෂාර ලෝහ වල ඒමයිඩ් ද්‍රාවණ නිල් පැහැති වෙනවා. ඒකින්ද උත්තරේ මේකේ පළවෙනි එක. ඔන්න මෙහෙම දාගන්න. ක්ෂාර ලෝහ වල ඒමයිඩ් ද්‍රාවණ නිල් පැහැති වේ. හරි.
ඊළඟ MCQ එක ශාර ලෝහවල හයිඩ්‍රයිඩ බොහෝ විට ක්‍රියා කරනු වේ. උත්තර විදිහට තියෙනවා ඔක්සිකාරකයේ ලෙස, ඔක්සිහාරකයේ ලෙස, විරංජකාරක ලෙස, ෆ්ලෝරනීකාරක ලෙස, හයිඩ්‍රජනීකාරක ලෙසය. අපි බලමු මේකට උත්තරේ ගන්න විදිය. මේ හයිඩ්‍රයිඩ් වලදී හයිඩ්‍රජන් වල ඔක්සිකරණාංකය ඍණ එක අවස්ථාවේ තමයි තියෙන්නේ. ඒ හයිඩ්‍රයිඩ් වලට H2 බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. එතකොට හයිඩ්‍රයිඩත් එක්ක ප්‍රතික්‍රියා වෙන අනිත් ප්‍රභේදය ඔක්සිහරණය තමයි වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් ගන්නවා හයිඩ්‍රයිඩයි තව මොකක් හරි සංයෝගයක් ගන්නවා. මේ දෙක ප්‍රතික්‍රියා කරනවා. එතකොට හයිඩ්‍රයිඩයට පුළුවන් H2 බවට ඔක්සිකරණය වෙන්න. අනිත් හයිඩ්‍රයිඩත් එක්ක ප්‍රතික්‍රියා වෙන අනිත් ප්‍රභේදය ඔක්සිහරණය තමයි වෙන්නේ. එතකොට ඒ ඔක්සිහරණය වෙන හින්දා අපි කියනවා හයිඩ්‍රයිඩයට ඔක්සිහාරකයක් කියලා. හරි. අපි ඒකේ හින්දා මේකේ උත්තරය ඔක්සිහාරකයේ ලෙසය. මේකට මෙහෙම විවරණයක් දාගමු. හයිඩ්‍රයිඩ් වල හයිඩ්‍රජන් ඔක්සිකරණාංකය ඍණ එක අවස්ථාවේ පවතී. එතකොට එයට H2 බවට ඔක්සිකරණය විය හැක. එතකොට ඒ හයිඩ්‍රයිඩත් එක්ක ප්‍රතික්‍රියා වෙන අනිත් ප්‍රභේදය ඔක්සිහරණය වෙනවා. එනම් හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා වන ප්‍රභේදය ඔක්සිහරණය වේ. ඒ නිසා හයිඩ්‍රයිඩ් ඇවිල්ලා ඔක්සිහාරකයක් ලෙස තමයි ක්‍රියා කරන්නේ. හරි. රතු පෑනෙන්ම දාගන්න හයිඩ්‍රයිඩ් හොඳ ඔක්සිහාරක වේ. හරි. 8 වෙනි MCQ එක ඒකේ තියෙනවා එක්තරා සංශුද්ධ ස්පටික රූපී ඝන ද්‍රව්‍යයක් ජලයේ දියවි බ්‍රාශ්මික ද්‍රාවණයක් සාදයි. මේ ද්‍රාවණයට වැඩිපුර අම්ලය එක්කල විට වායුවක් පිට වේ. මේ තොරතුරු අනුව එකී ඝන ද්‍රව්‍ය විය හැක්කේ. බලමු මේකේ උත්තරේ ගන්න විදිහ. හරි. මේකේ තියෙන්නේ සංශුද්ධ ස්පටික රූපී ඝන ද්‍රව්‍යයක් ජලයේ දියවි බ්‍රාශ්මික ද්‍රාවණයක් සාදනවා කියලා. හරි. උත්තර විදිහට තියෙන පොටෑසියම් ඔක්කොම තියෙන්නේ. හරි. පොටෑසියම් පළවෙනි කාණ්ඩේ ජලයත් සමග ප්‍රතික්‍රියා කරපුවම කියන්නේ පොටෑසියම් වල තියෙන ඔක්කොම ලවණ ජල ද්‍රාව්‍ය වෙනවා පළවෙනි කාණ්ඩේ හින්දා. අයි මං කිව්වා පළවෙනි කාණ්ඩේ සියලුම ලවණ ජල ද්‍රාව්‍ය වේ. මං ඊට පස්සේ ඒ සෙට් එකට යටින් කිව්වා ජල ද්‍රාව්‍ය වලට පස්සේ කරා ඒ ඉහත සංයෝග අම්ල සමග ප්‍රතික්‍රියාව කියලා කොටස. ඒකෙදි මං ගත්තා සෙට් එකක්. ඒකෙත් තියෙනවා කාබනේට් තියෙනවා. හැබැයි ඒකෙදි සල්ෆයිඩ් තියෙනවා සල්ෆේට් නැහැ හැබැයි. ඒකින්ද අනිත් එකක්වත් මෙතන නෑ ඒ ගොඩේ. ඒකින්ද බැලු බැලමට පේනවා උත්තරේ පොටෑසියම් කාබනේට්. හරි. අපි යමු ඊළඟ MCQ එකට. 9 වෙනි MCQ එක බලමු. පහන් සිළු පරීක්ෂාවේදී සෝඩියම් ලවණ මගින් ලබා දෙනුවේ. අහන්නත් දෙයක් නෑ මේක කහනේ සෝඩියම් තියෙන කොළ රන්වන් කහ ක්‍රීම්සන් රතු ලානිල් දම් රන්වන් කහ කියලා තමයි ගන්න වෙන්නේ. ඒක හින්දා උත්තරේ රන්වන් කහ. ඇත්තටම රන්වන් කහ තමයි ඔය සෝඩියම් වල පාට. හරි. ඒකට විවරණයක් ඕනේ පහත දැක්වෙන සංයෝග අතරින් 10 වෙනි MCQ එක පහත දැක්වෙන සංයෝග අතරින් තාප ස්ථායීතාවය අඩුම වනුයේ. හරි. උත්තර විදියට තියෙනවා පොටෑසියම් කාබනේට්, ලිතියම් කාබනේට්, සෝඩියම් කාබනේට්, පොටෑසියම් ඩ්‍රයිකෝමේට්, පොටෑසියම් සල්ෆේට්. අපි බලමු මේ MCQ එකට උත්තරේ ගන්න විදිය. මං කිව්ව මතක ඇති පළමු කාණ්ඩේ නයිට්‍රේට් හා බයිකාබනේට් විතරයි වියෝජනය වෙන්නේ. අනිත් සංයෝග ඔක්කොම විලයනය වෙනවා. හැබැයි මං කිව්වා මේ ලිතියම් පළවෙනි කාණ්ඩේ හිටියට දෙවෙනි කාණ්ඩේ ලක්ෂණ වලට සමාන ලක්ෂණ පෙන්눔 කරනවා. ඒකින්ද මේ උත්තරවල තියෙන ඔක්කොම පළවෙනි කාණ්ඩේව තමයි. ඒ වුණාට මේ ලිතියම් කාබනේට් කියන එක සාමාන්‍යයෙන් ලිතියම් දෙවෙනි කාණ්ඩේ ලක්ෂණ වලට සමාන ලක්ෂණ පෙන්눔 කරන හින්දා ලිතියම් කාබනේට් වියෝජනය වෙනවා. අනික එක සංයෝගයක්වත් මෙතන තියෙනවා වියෝජනය වෙන්නේ නැහැ. ඒකින්ද තාප ස්ථායීතාවය අඩු වෙන්නේ මේ ලිතියම් කාබනේට් කියන එක.
මේකේ MCQ එකට උත්තරේ වෙන්නේ එතකොට ලිතියම් කාබනේට්. හරි. අපි ඒකටත් දාගමු විවරණේ. 10 වෙනි එකට. පළමු කාණ්ඩයේ වියෝජනය වන්නේ නයිට්‍රේට් හා බයිකාබනේට පමණි. අනෙක් ඒවා සියල්ල විලයනය වේ. ලිතියම් දෙවන කාණ්ඩයේ ලක්ෂණ පෙන්නුම් කරයි. හරි, ඊළඟට යමු අපි 11 වෙනි MCQ එකට. 11 වෙනි MCQ එක තියෙන්නේ පහත දැක්වෙන මූලද්‍රව්‍ය අතුරෙන් පහන් සිළු පරීක්ෂාවේදී රතුවන් දැල්ලක් ලබා නොදෙන්නේ කුමක්ද? හරි. දැන් ඉතින් මේකට උත්තරේ නම් දන්නවා. හරි. අපි කමන්නේ. අතහුරු වෙන්නත් එක්ක 11 වෙනි MCQ එකේ ක්ෂණික පහන් සිළු පරීක්ෂාව ලියලා දාමු. හරි. ලිතියම් ක්‍රිම්සන් රතු කියලා දාගන්න ඕනේ. නැත්නම් රතු කියලා වරහන් ඇතුලේ දාගන්න. සෝඩියම් කහ, පොටෑසියම් දම්, රුබීඩියම් රතු දම්, සීසියම් නිල් දම්. නෑ සීසියම් නිල්. බෙරිලියම් මැග්නීසියම් අවර්ණයි. කැල්සියම් ගඩොල් රතු. ස්ට්‍රොන්චියම් ක්‍රිම්සන් රතු. බේරියම් ඇපල් කොළ, ලා කොළ කියලා දාගන්න. තව කිව්වා කහ කොළත් කියලා. කොපන තද කොළ. හරි. මේකට උත්තරේ ලිතියම් හරි රතු හරි, ස්ට්‍රොන්චියම් හරි රතු තියෙනවනේ, රුබීඩියම් ඒකත් හරි රතු දම්නේ. බේරියම් නම් ගැලපෙන්නෙම නැහැ. ඇපල් කොළ ඒ කියන්නේ ලා කොළ පාට. සෝඩියම් කහ ලාවට යනවනේ රතු පාටට. ඒකින්ද මේක උත්තරේ බේරියම්. 12 වෙනි MCQ එක රත් කිරීමේදී වෙනස් ආකාරයෙන් වියෝජනය වෙන නයිට්‍රේට් වෙනුවේ. හරි. ඒකත් බලමු ගන්න කොහොමද කියලා. හරි. මේකෙදි උත්තර විදිහට තියෙන්නේ සෝඩියම් නයිට්‍රේට්, පොටෑසියම් නයිට්‍රේට්, ලිතියම් නයිට්‍රේට්, රුබීඩියම් නයිට්‍රේට්, සීසියම් නයිට්‍රේට්. මම S ගුණයේ සංයෝගවල S ගුණයේ මූලද්‍රව්‍ය සාධන සංයෝග තාප යෝජනය කියන කොටසේදී නයිට්‍රේට් වලදී පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වියෝජනය වෙන විදිය කියලා දුන්නා. එතෙන්දි මම ගත්තා පළවෙනි කාණ්ඩයයි දෙවෙනි කාණ්ඩයයි එකිනෙකට වෙනස් විදිහට වියෝජනය වෙන්නේ. හරි. දැන් මං කිව්වා ඒත් එක්කම ඒක දැන් මං ඒක කියලාම ඇති ගොඩක් වාරයක් ලිතියම් කියන එක න දෙවෙනි කාණ්ඩයේ විදිහට තමයි සාමාන්‍ය ලක්ෂණ වලට තමයි සමාන වෙන්නේ. ඒකින්ද අපි කිව්වා මේ දෙවෙනි කාණ්ඩයේ විදිහට තමයි ලිතියම් ගන්නෙ. ඒකින්ද ලිතියම් නයිට්‍රේට් එක වියෝජනය වෙන්නේ දෙවෙනි කාණ්ඩයේ නයිට්‍රේට් වියෝජනය වෙන විදිහට. අනිත් උත්තරය සාමාන්‍ය පළවෙනි කාණ්ඩයේ වියෝජන වෙන විදිහට තමයි වෙන්නේ. ඒකින්ද මේකේ උත්තරේ ලිතියම් නයිට්‍රේට්. ඕනනම් අපි මේ අර පළවෙනි කාණ්ඩයේ නයිට්‍රේට් වියෝජන වෙන විදිහයි දෙවෙනි කාණ්ඩයේ නයිට්‍රේට් වියෝජන වෙන විදිහයි දාගමු. මම මේකෙදි ගන්න මේ M කියන්නේ සාමාන්‍යයෙන් පළවෙනි කාණ්ඩයේ විදිහට නම් මූලද්‍රව්‍යයක් විදිහට ගමුකෝ. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් කියලා ගමුකෝ. හරි. මේකෙදී මේ M කියලා ගත්තේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මේ NO2 එක්ක ඝනය හැම්බෙනවා. ඊට අමතරව ඔක්සිජන් ලැබෙනවා. දෙවෙනි කාණ්ඩයේ මේකෙදි ඒ M කියලා ගන්න මෙතනදී මේ M කියන්නේ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. මේක වියෝජනය වෙන්නේ මේ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වියෝජනය වෙන්නේ මේ MO කියන ඝනයයි NO2යි ඊට අමතරව O2යි. මේ තියෙන උත්තර වලින් මේ ලිතියම් නයිට්‍රේට් හැර අනිත් ඔක්කොම උත්තර මේ විදිහට තමයි වියෝජනය වෙන්නේ. මේක විතරක් වෙනස්. ඒකෙන්ද මේකේ උත්තරේ ලිතියම් නයිට්‍රේට්. හරි. ඊට පස්සේ අපි යමු 13 වෙනි MCQ එකට. සිසිල් ජලයේ සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කරන ලෝහ මූලද්‍රව්‍ය වෙනුවේ. හරි. හරි. මම කිව්වා මතක ඇති පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍ය සිසිල් ජලයේ සමග ප්‍රතික්‍රියා කරන අතර කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා. හරි.
මේ පොටාසියම් වල සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාව නම් ආයි කියන්න ඕනේ නැහැ ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය කොහොමද කියලා. ඒකින්ද උත්තරේ පොටාසියම්. මැග්නීසියම් ගැන කතා කරනවද අපි? නෑ. මැග්නීසියම් සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාවක් නොදක්වන තරම් කියලා තමයි සලකන්නේ. ඒකින්ද මේකේ උත්තරේ පොටාසියම්. ඒකෙදි දාගන්න මෙහෙම. ඒකට නිකන් සාමාන්‍ය විවරණයක් දාගමු. පළමු කාණ්ඩයේ මූල ද්‍රව්‍ය සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කරන අතර කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. හරි. 14 වෙනි MCQ එක පහත දැක්වෙන කාබනේට අතරින් තාප විවේචනයේදී ඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඩ් ලබා නොදෙන්නේ කුමන සංයෝගයේද? මේක තියෙනවා ලිතියම් කාබනේට්, සෝඩියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට්, කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්චියම් කාබනේට්. මේකෙදී මම කිව්වා මතක ඇති පළවෙනි කාණ්ඩයේ බයිකාබනේට හා නයිට්‍රේට පමණයි වියෝජනය වෙන්නේ. ඒකින්ද මේකෙදී පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වන සෝඩියම් කාබනේට් කියන සංයෝගය තියෙනවා. ඒකින්ද අපි මේකෙදී උත්තරේ විදිහට ගන්නේ සෝඩියම් කාබනේට්. හරි. ඒකෙදි විවරණය මෙහෙම දාගමු. පළමු කාණ්ඩයේ කාබනේට වියෝජනය නොවන අතර විලයනය වේ. හරි. මේ කියන මම කියලා දෙන එකක් දාගන්න. සංයෝගයක් රත් කිරීමේදී වායුවක් පිට වුණි නම් එය තාප වියෝජනය විය යුතුය. පළමු කාණ්ඩයේ සංයෝග වලින් නයිට්‍රේටයි බයිකාබනේටයි විතරයි තාප වියෝජනය වෙන්නේ. හරි. අපි යන් 15 වෙනි MCQ එකට. එක්තරා උදාසීන සුදු පැහැති ඝනයක්, ඒ කියන්නේ සෝඩියම් ලවණයක් කියලා වරහන් ඇතුලේ දීලා තිනවා. රත් කිරීමේදී හුණු දියර කිරි පැහැ ගන්වන එක්තරා වායුවක් මුදා හරින ලද අතර ශාරීය අවශේෂයක් ඉතිරි විය. මෙම ලවණය වනුයේ. මේකේ උත්තර විදියට තියෙන්නේ හැම මූලද්‍රව්‍යයක්ම පළවෙනි කාණ්ඩය. ඒ කියන්නේ සෝඩියම් පොටාසියම් වලින් තියෙන්නේ. මේක සෝඩියම් පොටාසියම් කියන පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය හින්දා මං කිව්වා කලින් MCQ එකේදී සංයෝගයක් රත් කිරීමේදී වායුවක් පිටවෙන්නේ නම් එය අනිවාර්යෙන් තාප වියෝජනය වෙනවනේ. ඒකින්ද පළවෙනි කාණ්ඩේ තාප වියෝජනය වෙන්නේ බයිකාබනේටයි නයිට්‍රේටයි කිව්වා. ඒකින්ද මේකේ උත්තරේ අනිවාර්යෙන් මේ සෝඩියම් බයිකාබනේට් කියන එක. හරි. අපි ඊට පස්සේ යන් එහෙනම් 16 වෙනි MCQ එකට. බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය සමග අවක්ෂේපයක් නොදෙන්නේ පහත දැක්වෙන කුමන ජලීය ද්‍රාවණයේද? බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය සමග අවක්ෂේපයක් නොදෙන්නේ පහත දැක්වෙන කුමන ජලීය ද්‍රාවණයේද? හරි. අපි ඊට කලින් ජල ද්‍රාවිතාව කියන chart එක දාගමුකෝ. ඔක්සලේට, කාබනේට, සල්ෆයිට, මැග්නීසියම් සිට පහළට සුදු අවක්ෂේප. ෆොස්ෆේට් කොහොමද සුදුනේ? ඊට පස්සේ OH මයිනස් ස්ට්‍රොන්චියම් සිට ඉහළට සුදු අවක්ෂේප. ඊට පස්සේ ක්‍රෝමයට ගත්තා ස්ට්‍රොන්චියම් බේරියම් පිගුවේ කහපාට අවක්ෂේප. සල්ෆේට කැල්සියම් සිට පහළට සුදු අවක්ෂේප. මේක දාගෙන හිටවම ලේසි පැහැදිලි කරලා දෙන්න. හරි. මෙන්න ජල ද්‍රාවිතාවේ chart එක. හරි. මේකෙදී පළවෙනි තියෙන්නේ බේරියම් ක්ලෝරයිඩ් එක පොටාසියම් සල්ෆේට්. හරි. එතකොට බේරියම් සල්ෆේට් ලැබෙනවනේ අපිට.
බේරියම් සල්ෆේට් කියන එක අවක්ෂේපයක්. හරිනේ. මේකේ අහන්නේ අවක්ෂේපයක් නොදෙන්නේ පහත් දක්වන කුමන ජලීය ද්‍රාවණයේද? ඊට පස්සේ සීල නයිට්‍රේට් බේරියම් ක්ලෝරයිඩ් එක සීල ක්ලෝරයිඩ් සුදු අවක්ෂේපය ලැබෙනවනේ. බේරියම් කාබනේට් අහන්න දෙයක් නැහැ. සුදු අවක්ෂේපයක්. ලෙඩ් ක්ලෝරයිඩ් ඒත් සුදු අවක්ෂේපයක්. හරි. මේකේ තියෙනවා සීසියම් නේ. සීසියම්. බේරියම් නයිට්‍රේට් ජලීය ද්‍රාවණයන් කොහොමද අවක්ෂේපයක් නෙවෙයි. සීසියම් ක්ලෝරයිඩ් අවක්ෂේපයක් කියලා කවදාවත් අහලා තියෙනවද? නැහැ. ඒකින්ද මේකේ උත්තරේ හොයන්න දෙයක් නැහැ. කෙලින්ම උත්තරේ 5. සීසියම් නයිට්‍රේට්. ඔන්න ඔය විදිහට තමයි උත්තර ගන්න. මේ සීසියම් කියන එක නා පළවෙනි කාණ්ඩයේ මම ජල ද්‍රාවිතාවේදී කිව්වා පළමු කාණ්ඩයේ සියුම් ලවණ ජල ද්‍රාව්‍ය වේ. ඒකින්ද අවක්ෂේපයක් නොදෙන්නේ කියන්නේ ජලීය ද්‍රාවණයක් වෙන්නේ සීසියම් නයිට්‍රේට්. බලපු ගමන් උත්තරේ තියෙනවා. හරි. 17 වෙනි MCQ එකට යමු. පහත දක්වන ජලීය ද්‍රාවණ මිශ්‍ර කරන විට අවක්ෂේපයක් නොලැබෙන්නේ කුමකින්ද? බේරියම් ක්ලෝරයිඩ් සෝඩියම් කාබනේට්. බේරියම් කාබනේට් අවක්ෂේපය ලැබෙනවනේ. ආම්ලික සිල්වර් නයිට්‍රේට් බේරියම් අයඩයිඩ්. හරි. සිල්වර් අයඩයිඩ් ලැබෙනවනේ අවක්ෂේපයක්. බේරියම් සල්ෆයිඩ්. බේරියම් සල්ෆයිඩ් ඒත් අවක්ෂේපයක්. බේරියම් ක්ලෝරයිඩ් පොටෑසියම් ඩයික්‍රෝමේට්. අපි එහෙම එකක් කරාද? ඩයික්‍රෝමේට් වල තියෙන අවක්ෂේපයක් ගැන අපි කතා කරා ජල ද්‍රව්‍යයටද? නැහැ. බේරියම් ඩයික්‍රෝමේට් අවක්ෂේපයද? නැහැ. ඒකින්ද මේක උත්තරේ 4 වෙනි එක. ඉවා මේ ජල ද්‍රව්‍ය කියන මේ chart එකේදී දෙවන කාණ්ඩයේ දී යති සංයෝග හැර අනෙක් ඒවා ජල ද්‍රව්‍ය වෙන බව සලකන්න. ඒක රතු පෑනෙන්ම දාගන්න. ඒකින්ද මේකේ උත්තරේ බේරියම් ක්ලෝරයිඩ් පොටෑසියම් ඩයික්‍රෝමේට් කියන මිශ්‍රණය තමයි මිශ්‍ර කරන විට අවක්ෂේපයන් ලැබෙන්නේ නැත්තේ. දෙවන කාණ්ඩයේ දී යති සංයෝග හැර අනෙක් සංයෝග අනෙක් ඒවා ද්‍රාව්‍ය බව සලකන්න. හරි. 18 වෙනි MCQ එක පහත කුමන සංයෝග කට්ටලේ ජල ද්‍රාව්‍ය වේද? 18 අහන්නේ පහත කුමන සංයෝග කට්ටලේ ජල ද්‍රාව්‍ය වේද? හරි. මේකෙදී බලමු මේ බේරියම් සල්ෆේට් තියෙන වැඩක් නැහැනේ අවක්ෂේපයක්. දෙවෙනි එකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක්ද? නැහැ. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් නෙවෙයි. මං කිව්වා OH- ස්ට්‍රොන්චියම් සිට ඉහළට තමයි සුදු අවක්ෂේප. ඒකින්ද මේ සෝඩියම් මෙතන තියෙන සෝඩියම් ඔක්සයිඩ් වැඩක්ද? නැහැ. මෙතන තියෙන එකක්වත් අවක්ෂේප වෙන්නේ නැහැ. ඔක්කොම ජල ද්‍රාව්‍ය වෙනවා. පහත කුමන සංයෝග කට්ටේ ජල ද්‍රාව්‍යද? උත්තරේ 2. හරි. ඊළඟට යමු 19 වෙනි MCQ එකට. ජලීය NH4Cl ඇමෝනියම් ක්ලෝරයිඩ් සමග මැග්නීසියම් ප්‍රතික්‍රියා කර සෑදීමට ඉඩ ඇත්තේ. හරි. මම කිව්වා අම්ල සමග ප්‍රතික්‍රියාව. හරි. ඒක එහෙම පැත්තකට දාන්නකෝ. මේ ජලීය NH4Cl කියන එක නා ආම්ලික ලක්ෂණ තමයි දක්වන්නේ. ඒකින්ද මේ NH4Cl එක මැග්නීසියම් සාමාන්‍ය ප්‍රතික්‍රියා කරන්නේ මැග්නීසියම් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරන විදිහටම තමයි. හරි. එතකොට මොනවද හම්බෙනවා කිව්ව මම? එහෙනම් මේකෙදී මැග්නීසියම් කියන එක සාමාන්‍යයෙන් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරන විදිහට ලවණයයි H2 ඊට අමතරව ඇමෝනියා කියන එක හැදෙනවා. හරි. ඒ කියන්නේ මේ මැග්නීසියම් NH4Cl එක සාමාන්‍ය මේ NH4Cl එක අම්ලයක් විදිහට ගත්තම මැග්නීසියම් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරපුවම ලවණේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ඊට අමතරව H2 පිට වෙනවා කිව්වනේ. හරි. ඊටත් අමතරව වෙනවා ඇමෝනියා පිට වෙනවා. මේ NH4Cl තියෙන හින්දා. හරි. ඒකින්ද මේකේ උත්තරේ 3. හරි. 19 MCQ එකෙන් පස්සේ අපි යමු එහෙනම් 20 වෙනි MCQ එකට. දැන් මේ ඔක්කොම සරල MCQ එකද කතා කරන්නේ. මේ ගේමක් නැති ලේසි 2.50 MCQ එහෙමද? නෑ නෑ. මේකේ තියෙනවා අමාරු MCQ තියෙනවා. හරි. අපි එහෙනම් දැන් බලමුකෝ 20 වෙනි MCQ එක. ලේසි MCQ එකක්ද කියලා බලමුකෝ එහෙනම්. හරි. මේකේ තියෙනවා x, y හා z යනු අවර්ණ ජලීය ද්‍රාවණ තුනකි.
x සහ y එකිනෙක සමග මිශ්‍ර කිරීමේදී කිසිදු විපර්යාසයක් දැකගත නොහැකි විය. ඉසත් ද්‍රාවණයේ ස්වල්පයක් බැගින් x සහ y ද්‍රාවණ වලට වෙන වෙන දැමීමේදී කටුක ගන්ධයක් සහිත වායුවක්ද මොකද්ද? එහෙම නිකන් අමාරුයි වගේ මේ කියෝ දැන් විභාගෙට මේ වගේ එකක් ආපුවම මුලින් ඉඳන් කියවගෙන යනවා. මුලින් ඉඳන් කියවගෙන යනවා. මේ හරියට යද්දි මුල මතක නැහැ. ඊට පස්සේ ආයෙ මුලට යනවා. මුලට ගියාපුවම මේ අන්තිමේටම කියපුව මතක නැහැ. ඉතින් එතකොට MCQ ගොඩ දාන්නේ කොහොමද? එතකොට මේ වගේ MCQ එක අපිට කවදාකවත් ගොඩ දාන්න බෑ. එහෙමද? නෑ. මේ MCQ එකක් කරන විදිහක් තියෙනවා. හරි. අපි බලමු මේ කරන ක්‍රමය. හරි. මේකේ මේ හරිය තියෙනවා නේද? ඉසඩ් ද්‍රාවණය ස්වල්පයේ බැගින් x සහ y ද්‍රාවණ වලට වෙන වෙනම දැමීමේදී කටුක ගන්ධයක් සහිත වායුවක්ද සුදු පැහැති අවක්ෂේපයක්ද ලැබුණි. හරි. මේකෙදී මේ ඉසඩ් ද්‍රාවණය x සහ y ට වෙන වෙනම දානවලු. එතකොට කටුක ගන්ධයක් සහිත වායුවකුයි හරි. ඒක අපි ඇමෝනියා කියලා හිතුවා. හැම එකම ඇමෝනියා තියෙන හින්දා හරි. ඒකින්ද ඒක පැත්තකට දාමු. කටුක ගන්ධයක් සහිත වායුව තියෙන එක පැත්තකට දාමු. ඊට අමතරව කියනවා සුදු පැහැති අවක්ෂේපයක් ලබා දෙනවා කියලා. හරි. මේ Z එක මේ XI වලට වෙන වෙනම දාද්දි බලමු සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවද කියලා. හරි. මේ Z එකෙන් මේකට දාපුවාම සෝඩියම් නයිට්‍රේට් එහෙම එකක් අහලා තියෙනවද? සුදු පාට නෑ. එහෙම නෑනේ කොහොමද? හරි. ඒකින්ද ඒකෙන් නෑ. X වලට නෑ. මේ Z වලින් X වලට දාද්දි නෑ සුදු පාට. ඊට පස්සේ බලමු සෝඩියම් සල්ෆේට් කොහොමත් වෙන්න බෑනේ. ඒ මොන මිහිරුවක්ද? හරි. ඒකින්ද පළවෙනි එක අයින් වෙනවා. බලමු දෙවෙනි එක. බේරියම් කාබනේට්. ඒක නම් හරි. හරි කියමුකෝ ඒක. ඊට පස්සේ බේරියම් නයිට්‍රේට් අවක්ෂේපයක්ද? නැහැ. එකත් ප්‍රතික්ෂේප වුණා, දෙකත් ප්‍රතික්ෂේප වුණා. හරි. ඊට පස්සේ බලමු මේකෙදි බේරියම් කාබනේට්. හරි. බේරියම් සල්ෆයිඩ්. හරි. ඒක දෙකේම සුදු පාට එනවා. හරි. ඒකින්ද ඒක උත්තරයක් විදිහට ගන්න පුළුවන්. මේකෙදි බලමු බේරියම් කාබනේට්. හරි. ඒක බේරියම් සල්ෆේට් ඒකත් හරි. අවුලක් නැහැනේ. මැග්නීසියම් කාබනේට්. ඒක අවුලක් නැහැ කියමුකෝ. මැග්නීසියම් සිට පහළට තියෙන කාබනේට්. හරි. ඊට පස්සේ මැග්නීසියම් සල්ෆේට්. මැග්නීසියම් සල්ෆේට් වෙනවද? නැහැ. සුදු පාට අවක්ෂේපෙද්ද නැහැ. ඒකින්ද 1යි 2යි 5යි කියන පිළිතුරු ඔක්කොම තුන ප්‍රතික්ෂේපයි. ඉතින් හරි ලේසිනේ වැඩේ. මෙච්චරම දිගට තිබ්බට මේ ප්‍රශ්නේ MCQ එකේ උත්තරේ ගන්න හරි ලේසිනේ. ඔව් ලේසි තමයි. ඒ MCQ එකක් කරන විදිහක් තියෙනවා. මේ ඔක්කොම හැල් මුලින් ඉඳන් කියාගෙන යන්නේ අවශ්‍ය කොටස විතරක් කියවගෙන ඒකෙන් උත්තර ටික ප්‍රතික්ෂේප කරලා තමයි අන්තිමේදී උත්තරේ හොයාගන්නේ. හරි. දැන් 1යි 2යි 5යි අයින් වුණා. හරි. ඊට පස්සේ බලමු අපි X වලින් සුදු පාට අවක්ෂේපය තනුක HNO3 තුල වායුවක් පිට කරමින් දිය වුණි. හරි. දැන් 3යි 4යි තියෙන උත්තර වලට X වලින් සුදු පාට අවක්ෂේපය තනුක HNO3 වලින් වායුවක් පිට කරමින් දිය විය. හරි. ඒ කියන්නේ බේරියම් කාබනේට් නේ. හරි. තනුක HNO3ත් එක්ක හරි අවුලක් නැහැ. මං කිව්වා ඉහත සංයෝග අම්ල සමග ප්‍රතික්‍රියාව කියන එක. ඒකෙදි කාබනේට් HNO3 අම්ලයත් එක්ක හරි වායුවක් පිටවීම දිය වුණානේ. හරි. ඒකෙදි අපිට බේරියම් කාබනේට් කියන එක ඒකත් අවුලක් නැහැ. හරිද? මේකේ තව කියනවා Y වලින් ලැබෙන සුදු පාට අවක්ෂේපය තනුක HNO3 හි ද්‍රාව්‍ය නොවිය. ඒ කියන්නේ මං කිව්වා ඉහත සංයෝග අම්ල සමග ප්‍රතික්‍රියාවේදී මේ සල්ෆයිඩත් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා වෙලා දිය වෙන්න පුළුවන්. හරි. මේකෙදි මං ඒ ප්‍රතික්‍රියා සෙට් එකේ සල්ෆේට ගත්තද? නෑ. මං සල්ෆේට ගත්තේ නෑ. මේකෙදි කියන්නේ Y වලින් ලැබුණු සුදු පාට අවක්ෂේපය තනුක HNO3 හි ද්‍රාව්‍ය නොවිය. අන්න උත්තරේ එතනින්ම ආවිලා. දැන් 3යි 4යි ඉන්න උත්තර වලට ඉතුරුනේ. මේකෙදි X කියන එක නම් සුදු පාට අවක්ෂේපය තනුක HNO3 වල වායුවක් පිට කරමින් දිය විය. හරි. දැන් මේ දෙකේම සෝඩියම් කාබනේට් ඇමෝනියම් කාබනේට් තියෙන්නේ. හරි. ඒක හරි වායුවක් එක්ක HNO3 වල තුල වායුව පිට කරමින් දිය වෙනවා. මේකෙදි මෙතන ඇමෝනියම් සල්ෆයිඩ් මෙතන ඇමෝනියම් සල්ෆේට්. මේ ඇමෝනියම් සල්ෆයිඩ් කියන Y වලින් ලැබුණු සුදු පාට අවක්ෂේපය තනුක HNO3 හි ද්‍රාව්‍ය නොවිය කියනවනේ. මං කිව්වා අර ඉහත සංයෝගවලදී සල්ෆයිඩ් කියන එක අම්ල සමග ප්‍රතික්‍රියා වෙනවා. ඒ වුණාට සල්ෆේට මම ඒ කොටට ගත්තද? නෑ, ගත්තේ නෑ. ඒකින්ද මෙතන කියන්නේ HNO3 හි ද්‍රාව්‍ය නොවිය. ඒ කියන්නේ උත්තරේ ඇමෝනියම් සල්ෆේට් තමයි මේකේ Y වලට තියෙන්න ඕනේ. ඒකින්ද දැන් 3 ප්‍රතික්ෂේප වුණා එහෙනම්. ඒකින්ද උත්තරේ 4. ඔන්න ඔය විදිහට තමයි ඔය වගේ MCQ එකක් කරන්නේ. හරි. ඒකට මෙහෙම අපි දාගමු විවරණයක්.
x සහ y ට z මිශ්‍ර කිරීමේදී මේ දිගට වගේ තියෙන MCQ හරිම ලේසි. මේක කරද්දී මුල ඉඳන් අගට ඔක්කොම කියවගෙන යන්න එපා හැල්ල වගේ. මේකෙදි මැදින් මේ අවශ්‍ය වෙන කරුණු ටික කියවගත්තා. මේ දීලා තියෙන උත්තර සමහර ප්‍රතික්ෂේප වෙනවා සෙට් එකක්ම තියෙනවා. ඒ ටික ප්‍රතික්ෂේප කරගෙන ගියා. අන්තිමට ඉතුරු වෙන උත්තර දෙකක් වගේ ඉතුරු වෙයි. ඒ දෙකෙන් ඉතුරු ටික කොටස් ටික කියවලා උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන්. හරි. විවරණේ දාගමු. x සහ y ට z මිශ්‍ර කිරීමේදී අවක්ෂේප ලැබිය යුතු බැවින් 1 2 5 පිළිතුරු ප්‍රතික්ෂේප වේ. දැන් දැක්කනේ. ඒ කියන්නේ මේ තියෙන x සහ y ද්‍රාවණ වලට වෙන වෙනම ඉස ද්‍රාවණයේ ස්වල්පය බැගින් x සහ y ද්‍රාවණ වලට වෙන වෙනම දැමීමේදී කටුක් ගන්ධය සහිත වායුවද සුදු පැහැති අවක්ෂේපයක්ද ලබා දුනි. ඒ කියන කොටසෙන්ම උත්තර තුනක්ම අයින් වෙලා ගියා. දැක්කනේ. ඒ විදිහට තමයි මේ MCQ එකක් කරන්නේ. හරි. 1 2 5 පිළිතුරු ප්‍රතික්ෂේප වේ. කාබනේට සහ සල්ෆයිඩ් තනුක අම්ල එක් කිරීමේදී වායු පිට කරයි. මේ විවරණේ ලස්සනට දාගන්න. වයිහි ඇති අවක්ෂේපය මේක කියලා තියෙන පැහැදිලිවම කියලා තියෙනවනේ වයිහි ඇති අවක්ෂේපය තනුක අම්ල සමග දිය නොවන අතර දිය නොවන බැවින් ඒ කියන්නේ අවක්ෂේපය අනිවාර්යෙන් බේරියම් සල්ෆේට් විය යුතුයි. ඔන්න විවරණය. එතනින් MCQ එකට උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන්. හරි. අපි යමු එහෙනම් 21 වෙනි MCQ එකට. ජලීය බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් සමග අවක්ෂේපය දෙන්නේ කුමන සංයෝගයේද? හරි. බලමු අපි බේරියම් සල්ෆේට් හරි. බේරියම් කාබනේට් ඒකත් හරි. මේ අවක්ෂේප වෙනවද නැහැ? බේරියම් සල්ෆයිඩ් ඔව් ඒකත් අවක්ෂේප වෙනවා. 1 2 3 ඔක්කොම එකයි A B A හරි B හරි D හරි උත්තරේ ඒකින්ද 5. මේකෙදී අර මේ ජල ද්‍රාවිතාව කියන chart එකෙන් මේකට ලේසියෙන්ම උත්තරේ ගන්න පුළුවන්. මේකේ උත්තරේ 5 ඒකින්ද හරි. හරි. 22 වෙනි MCQ එක බලමු. ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයකට මැග්නීසියම් කැබැල්ලක් දැමූ විට ලැබෙන නිරීක්ෂණය වනුයේ නිල් පැහැය අඩුවීම. හරි. අපි බලමු මේ කොපර් සල්ෆේට් ද්‍රාවණය අපි දන්නවා නිල් පාටයි. මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ මැග්නීසියම් කැබැල්ලක් දාපුවම කොපර් සල්ෆේට් කියන එක නා මැග්නීසියම් සල්ෆේට් බවට පරිවර්තනය වෙනවා. එතකොට කොපර් සල්ෆේට් ද්‍රාවණයේ තිබ්බ නිල් පාට ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. හරි. ඒ වගන්තිය හරි. B වලට තියෙන වායුවක් පිට වෙන්නේ නැහැ. වායුවක් පිට වෙනවද? නැහැ. කොහෙත්ම වායුවක් පිට වෙන්නේ නැහැ. C වලට තියෙනවා රතු පැහැති කුඩු තැම්පත් වීම. හරි. අපි මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයට මැග්නීසියම් දාපුවම මේ මැග්නීසියම් විසින් කොපර් ලෝහය විස්ථාපනය කරනවා. ඊට පස්සේ කොපර් රතු දුඹුරු තුඩක් ලෙස තැම්පත් වෙනවා. ඒකින්ද හරි ඒ කියන කතාව. රතු පැහැති කුඩු තැම්පත් වීම. සුදු ආක්ෂේපයක් ලබා දීම තමයි 4 වෙනියට තියෙන D වගන්දී. එහෙම එකක් වෙනවද? නෑ එහෙම එකක් වෙන්නේ නෑ. මැග්නීසියම් සල්ෆේට් කියන එක සුදු පාටද? නෑ. මං කිව්ව ජල ද්‍රාවිතාව chart එකේදී එහෙම එකක් තියෙනවද? නෑ. හරි. ඒකෙදි උත්තරේ වෙන්නේ A වගන්තිය හරි C වගන්තිය හරි. ඒකින්ද A C හරින්ද 5 උත්තරේ. හරි. අපි මේකටත් විවරණය දාගමු. දෙක විවරණය. මැග්නීසියම් විසින් කොපර් ලෝහය විස්ථාපනය කරන අතර එය රතු දුඹුරු තුඩක් ලෙස තැන්පත් වේ. අනිත් එක මේ කොපර් සල්ෆේට් මැග්නීසියම් සල්ෆේට් බවට
පරිවර්තනය වන බැවින් ලානිල් පැහැය ක්‍රමයෙන් අඩුවේ. ඊට පස්සේ අපි යමු 23 වෙනි MCQ එකට. පොටෑසියම් ලෝහය 0.4යි මවුලයක්. වැඩිපුර ජලයේ සමග ප්‍රතික්‍රියා කළ විට පිට වෙන හයිඩ්‍රජන් පරිමාව සම්මත උෂ්ණත්ව පීඩනයේදී මේ සම්මත උෂ්ණත්ව පීඩනයේදී දැක්කම මේ වගේ එකක් අනිවාර්යෙන් හදන්න මෙන්න මේ සූත්‍රය ගානක් හදද්දි මේ වගේ එකක් සම්මත උෂ්ණත්ව පීඩන කියලා කෑල්ලක් තියෙනවා නම් මේ කොටස දාන්නම ඕනේ. මේක තමයි මේකේ. හරි. ඉස්සෙල්ලා අපි මේකේ ප්‍රතික්‍රියාව දාගමුකෝ. පොටෑසියම් ලෝහය වැඩිපුර ජලයේ සමගනේ. දැන් ජලයේ සමග ප්‍රතික්‍රියාව මම කියලා දීලා තින්නේ. මම මේක තුලිත කරගෙන යන්නම්. හරි. මේකන ප්‍රතික්‍රියාව. හරි. මේකෙදි කියන්නේ 0.4ක මවුලයක් නේ. හරි. ඒක හයිඩ්‍රජන් පරිමාව පිට වෙන හයිඩ්‍රජන් පරිමාව. මෙතන 0.4යි නම් මෙතන 0.4න් භාගයයිනේ. දන්නවනේ මවුල. ස්ටොයිකියෝමෙට්‍රියෙන් ගන්න ඕනේ. හරි. එතකොට දැන් මේ හයිඩ්‍රජන් මවුල ප්‍රමාණය 0.2යි මවුල. මේකෙදි අහන්නේ හයිඩ්‍රජන් පරිමාවනේ. දැන් පරිමාවක් අහනවා සම්මත උෂ්ණත්ව පීඩනය. මෙන්න මේක දාන්නම ඕනේ. මේ තව එකක්. මෙහෙම V බෙදීම VSTP. මෙන්න මේකෙන් තමයි උත්තරේ ගන්න පරිමාව ගන්න. මේ VSTP යගේ නියතයක්. 0.2යි මෙතන. එතන පරිමාව වීමනික අපි වන්න ඕනේ කිය. මෙතන 22.4යි. පරිමාව වෙනවා අපිට 4.48යි. ඩෙසිමීටර කියලා දාගන්න. මේ දේ තමයි උත්තරේ ගන්න. හරි. ඇයි මම මේක මෙතෙන්ද ගත්තේ? මේ S ගුණුවට. මේ MCQ එකේ. ඉතින් මේ පොටෑසියම් ලෝහයේ ජලයත් සමග ප්‍රතික්‍රියාව කියන එකත් අදාළ වෙන්නේ S ගුණුවටනේ. අනිත් එක තමයි මේ සූත්‍ර උනාවත් දැනගෙන ඉන්න ඕනේ. හරි. 23 වෙනි MCQ එකෙන් පස්සේ අපි යන් 24 වෙනි MCQ එකට. මේ ඊළඟට කරන MCQ සෙට් එක තියෙන්නේ අර පළවෙනි වගන්තිය හරි ගිහිල්ලා දෙවෙනි වගන්තිය පළවෙනි එකයි ඒ දෙකෙන් පැහැදිලි කිරීමක් තියෙනවනේ උත්තරේ එක ඊට පස්සේ පැහැදිලි කිරීම නැත්තම් දෙක එහෙම එහෙම යන්නේ. ඒ සෙට් එකක් තමයි දැන් කරන්නේ. හරි. ඒකේ අපි බලමු 24 වෙනි MCQ එක. කියන්නේ සරල ලවණයක ජලීය ද්‍රාවණයක් ප්‍රතික්‍රියා කර සුදු අවක්ෂේපයක් දෙයි නම් ඒ ලවණය සල්ෆේටයක් විය යුතුමය. එහෙම එකක් තියෙනවද? නැහැ. අයෝ තියෙන්නේ කාබනේට, ෆොස්ෆේට, ඔක්සලේට, සල්ෆේට. ඒවා සුදු අවක්ෂේප ලැබෙනවනේ. හරි. බේරියම් සල්ෆේට් ජලයේ අද්‍රව්‍යය. හරි. ඒක නම් හරි. එතකොට මේ පළවෙනි එක. ඒ වගන්තිය මේක වැරදි. බේරියම් සල්ෆේට් ජලයේ අද්‍රව්‍යය. බේරියම් සල්ෆේට් කියන එක ඔව් අවක්ෂේපයක් තමයි. ඒක හරි. ඒකෙන්ද උත්තරේ මේකේ 4. ඒකන ඕනනම් දාගන්න. බේරියම් 2+ සමග කාබනේට්, ෆොස්ෆේට්, ඔක්සලේට්, සල්ෆයිඩ් ද සුදු අවක්ෂේප ලබා දේ. හරි. අපි යන් ඊට පස්සේ 25 වෙනි MCQ එකට. මැග්නීසියම් සිසිල් ජලයේදී ප්‍රතික්‍රියා නොකරයි. හරි. ඒක හරි කියලා ගමු. හරි තමයි. සාමාන්‍ය ගොඩාක් වෙලා ගියාට පස්සේ පොඩි ප්‍රතික්‍රියාවක් වුණා නෑම තමයි. හරි. මැග්නීසියම් සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය NS1. ඒ මොන විහිළුවක්ද? මැග්නීසියම් දෙවෙනි කාණ්ඩයනේ. NS2. ඒකෙන්ද මේ දෙවෙනි ප්‍රකාශය වැරදි. උත්තරේ ඇවිල්ලා 3. මෙහෙම දාගමුකෝ ඒකට විවරණය 25 වෙනි. මැග්නීසියම් නැත්තම් මම මේකට වෙන විවරණය කියලා දෙන්න මම ලියන්න ගොඩක් වෙලා හින්දා. මැග්නීසියම් සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැති තරම් තමයි කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ඊටමත් සෙමින් තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. මේ කාමර උෂ්ණත්වයේ ඇති ජල බීකරයකට අපි මැග්නීසියම් පටියක් දාලා පිනෝක්තලින් බිඳු කිහිපයක් දානවා. ඊට පස්සේ
බොහෝ කාලයක් ගියාට පස්සේ මැග්නීසියම් පටියවට රෝස පාට වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදිලා තියෙනවා. හැබැයි අපිට විශේෂ නිර්දේශයේ තියෙන්නේ මැග්නීසියම් සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාව නොසලකා හැරිය හැකි තරම් කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සිලබස් එකට අනුව ගන්නේ මැග්නීසියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ කියලා තමයි. හරි. අපි යන් එහෙනම් 26 වෙනි MCQ එකට. බේරියම් ඔක්සලේට් තනුක HNO3 වල දිය වේ. හරි. කතාව හරි. HNO3 අම්ලයෙන් ලැබෙන H ධන අයන මගින් ඔක්සලේට් අයන ඉවත් වේ. ඒ කතාව හරිද? ඒ කතාව නම් වැරදි. පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි ප්‍රකාශය වැරදි. ඒකින්ද මේක උත්තරේ 3. මේකට විවරණය මෙහෙම දාගන්න. S ගුණුවේ ක්‍රෝමේට හා ඔක්සලේට වලට තනුක අම්ල යොදන විට අවක්ෂේපය දියවි. මේකෙදී අපිට ක්‍රෝමේට වලදී H2CrO4 ඔක්සලේට වලදී H2C2O4 ලැබේ. 27 වෙනි MCQ බලමු. පහන් සිළු පරීක්ෂාවේදී ලිතියම් කහ පැහැති දැල්ලක් ලබා දේ. හරි. මාර්සින් කරන්ට් එක ගියා. කමන්නේ මම මේ කරගෙන යන්න මේක දිගටම කරන්ට් එක ගිහිල්ලා තියෙන්නේ. හරි. ඊටු තව MCQ ටිකයි ඉතුරුලා තියෙන්නේ. අපි ඒ ටිකත් මෙහෙම කරගෙන යමු. පහන් සිළු පරීක්ෂාවේදී ලිතියම් කහ පැහැති දැල්ලක් ලබා දේ. මොන විහිළුවක්ද ඒක? ලිතියම් රතු වෙන්නේ. හරි. දෙවෙනි ප්‍රකාශයේ සියලුම S ගුණයේ මූලද්‍රව්‍ය පහන් සිළු පරීක්ෂාවේදී ලාක්ෂණික වර්ණයක් පෙන්눔 කරයි. ඒකත් අනිකර විහිළුවක් නේ. මොකද්ද? බෙරිලියම් මැග්නීසියම් මං කිව්ව ආවරණය. ඒකින්ද මේකෙදි දෙකම වැරදි. දෙකම වැරදි. උත්තරේ 5. මේකට ආයි විවරණයක් ඕනේ නැහැනේ. සියලුම ක්ෂාර ලෝහ සිසිල් ජලය සමග වේගයෙන් ප්‍රතික්‍රියා කරයි. මං කිව්වා ලිතියම් හැර පළමු කාණ්ඩ සියලු ලෝහ සිසිල් ජලයත් එක්ක හොඳින් ප්‍රතික්‍රියා කරනවා. ඒකින්ද මේ ප්‍රකාශය වැරදි. ලිතියම්ගේ ප්‍රතික්‍රියාශීලීතාවය මැග්නීසියම්ට සමාන වේ. හරි. ඒක නම් හරි. උත්තරේ 4. මෙහෙම දාගන්නකෝ විවරණේ. ලිතියම් හැර පළමු කාණ්ඩයේ සියලු ලෝහ සිසිල් ජලය සමග හොඳින් ප්‍රතික්‍රියා කරයි. අනිත් එක තමයි මේ ලිතියම් හා මැග්නීසියම් වල අපි කියනවා පරමාණු කාරයන්. ලිතියම් හා මැග්නීසියම් මේ පරමාණු කාරයන්හි ආසන්න සමානතාවය හේතුවෙන් ඒවායේ රසායනික ලක්ෂණ එක හා සමාන වේ. ඔන්න ඕක තමයි ඕකට ගොඩක්ම හේතුව. ලිතියම් සාමාන්‍ය දෙවෙනි කාණ්ඩේ ලක්ෂණ පෙන්වන්න කරන්න ගොඩක්ම හේතුව මෙන්න මේ හේතුව තමයි. හරි. ඒකින්ද 28 නේ අපි මේ සාකච්ඡා කරේ. 29. හරි. කරන්ට් එකත් ආවෝ. සෝඩියම් පෙරොක්සයිඩ් ලබා දෙමින් ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කරයි. සෝඩියම් පෙරොක්සයිඩ් මම කිව්වා ස්ට්‍රොන්චියම් බේරියම් හා එක කාණ්ඩය පෙරොක්සයිඩ් සාදනවා ඔක්සිජන් එක්ක. හරි. ඒ ප්‍රකාශය හරි. ඊළඟට තියෙන්නේ ඔක්සයිඩ් වලට වඩා පෙරොක්සයිඩ් ස්ථායීතාවයෙන් ඉහළයි.
ඔක්සයිඩ් වලට වඩා පෙරොක්සයිඩ් ස්ථායීතාවයෙන් ඉහළයි. ඒ මොකක්ද ඒ කතාව? ඒක හරිද? දැන් මේක හරිනේ. සෝඩියම් පෙරොක්සයිඩ් ලබා දීමෙන් ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කර. මේක කියන්නේ දෙවෙනි ප්‍රකාශය කියන්නේ ඔක්සයිඩ් වලට වඩා පෙරොක්සයිඩ් ස්ථායීතාවයෙන් ඉහළයි. ඒ කතාව කාට හරි කියලා හිතෙනවද? නෑ. ඒ කතාව වැරදි. ඇයි මේ ඔක්සයිඩ් අපි සෑදුනාට පස්සේ තියෙන වැඩිපුර ඔක්සිජන් එක තමයි පෙරොක්සයිඩ් සෑදෙන්නේ. හරි. මම ඒක මෙහෙම කියලා දෙන්නම්කෝ. ඔක්සයිඩ් හා පෙරොක්සයිඩ් සෑදෙන විට වැඩිපුර පෙරොක්සයිඩ් අපි හැදෙන්නේ ලැබෙන ඔක්සයිඩ් O2ත් එක්ක ආය ප්‍රතික්‍රියා කළා තමයි පෙරොක්සයිඩ් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ඔක්සයිඩ් හා පෙරොක්සයිඩ් සෑදීමට වැඩිපුර පෙරොක්සයිඩ් හැදෙන්නේ ලැබෙන ඔක්සයිඩ් හා O2ත් එක්ක ප්‍රතික්‍රියා කළා තමයි. ඒ කියන්නේ ඒකින්දා පෙරොක්සයිඩ් වලට වඩා ඔක්සයිඩ් තමයි ස්ථායීතාවයෙන් ඉහළ. ඒකින්දා මේ කරුණ වැරදි. ඒකට පොයින්ට් එක මෙහෙම දාගන්න. මං කිව්ව ඔක්සයිඩ් හා පෙරොක්සයිඩ් ලැබෙන විට ප්‍රධාන ඵලය පෙරොක්සයිඩ්. ඒ වුණාට ඔක්සයිඩ් හා පෙරොක්සයිඩ් තියෙද්දී ස්ථායීතාවය වැඩි පෙරොක්සයිඩ් නෙමෙයි. ඒකට හේතුව මම දැන් කියලා දීපු එක තමයි. පෙරොක්සයිඩ් වලට වඩා ඔක්සයිඩ් ස්ථායී වේ කියලා දාන්න. ඒක තමයි හරි උත්තරය. ඔක්සයිඩ් හා පෙරොක්සයිඩ් සෑදෙන විට වැඩිපුර පෙරොක්සයිඩ් සෑදෙන්නේ ලැබෙන ඔක්සයිඩ් O2 සමග ප්‍රතික්‍රියාවෙන් වෙයි. හරි. එතකොට මේක උත්තරය ඇවිල්ලා 3. හරි. අන්තිම MCQ එක 30 වෙනි එක රුබීඩියම් වැඩිපුර O2 තුල රත් කිරීමෙන් සෑදෙන ප්‍රධාන ඵලය. හරි. මේ රුබීඩියම් කියන එකදී ඔක්සයිඩ් හැදෙනවා රුබීඩියම්. හරි. රුබීඩියම් ඔක්සයිඩ් හැදෙනවා. පෙරොක්සයිඩ් මං හැදෙනවා කිව්ව මොකක්ද එක්කද? ස්ට්‍රොන්චියම්, බේරියම් හා එක කාණ්ඩය. එක කාණ්ඩයෙන් රුබීඩියම්. ඒකින්ද පෙරොක්සයිඩ් හැදෙනවා. මං කිව්ව සුපර් ඔක්සයිඩ් හැදෙනවා පොටෑසියම්, රුබීඩියම්, සීසියම් වලින්. ඒකින්ද සුපර් ඔක්සයිඩ් සෑදෙන හින්දා මේකෙදී ඔක්සයිඩ්, පෙරොක්සයිඩ්, සුපර් ඔක්සයිඩ් කියන තුනම හැදෙනවා. මේකේ ප්‍රධාන ඵලය එකක්දී අපි ගන්න ඕනේ සුපර් ඔක්සයිඩ් කියන එක. ඒකින්ද මේකේ උත්තරේ ඇවිල්ලා 4 වෙනි එක. ඔන්න ඕක තමයි කතාව. හරි. දැන් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලපු අයට තේරෙනවා මේ MCQ සෙට් එකත් එක්ක මේ විවරණයත් එක්කම සාකච්ඡා කරපු එකේ තියෙන වැදගත්කම. S ගුණුව නියමටම ඇඟට වදින්න ඇති කියලා මම හිතනවා. මම හැමදාම කියන වගේ මම මේ කරපු chart ටික වෙලාවක් තිබ්බ හැම වෙලාවකම අරගෙන ගත්තා එක දිගට ලියාගෙන යන්න. ආයෙ තව එකක් තමයි මම මේ දැන් S ගුණුව මේ MCQ ටික කරලා ඉවරුණාට පස්සේ ඔයාලා මෙතනින් මේ S ගුණුව ඉවර කරගන්න එපා. S ගුණුවට අදාළ MCQ එක සෙට් වුණාද ඒක කරන්න. පේපර් එකක් ගත්තා අනිවාර්යෙන් S ගුණුවට අදාළ MCQ තියෙනවනේ සාමාන්‍යයෙන්. පේපර් සෙට් එකක් ගත්තා S ගුණුව නැත්තම් වෙනම ගත්තත් කමක් නැහැ. S ගුණුවට අදාළ වෙනම MCQ සෙට් එකක් ගත්තා ඒවට දැන් ටික කරගෙන යන්න දිගටම. එතකොට මේ S ගුණුව කියන එක නියටම ඇඟට වදිනවා. මම ඊටු ටිකත් ඊළඟට තියෙන P ගුණුවයි D ගුණුවයි. ඒක මම එකට තමයි කරන්නේ. බලමු ඒක කරපුවාම ඒකත් මේ වගේම අති විශේෂ ක්‍රමයකට කරන්නේ. ඒක කරලා ඉවරුණාට තේරෙයි මේ උගන්වන ක්‍රමයට ඉනෝගනික් නම් ගොඩ දාගන්න ගේමක්ම නැහැ කියන එක. හරි. අපි ඊළඟට ඊට පස්සෙත් මේ විදිහටම MCQ තව සෙට් එකක් කරමු. ඒ කියන්නේ මම ඊළඟට කරන පාඩම් කොටස් වලදීත් මම මේ විදිහටම MCQ සෙට් එක සුපිරියටම කරලා දෙන්නම්. එතකොට තවත් පාඩම නියමටම ඇඟට වදිනවා. හරි. දැන් ඉස්සරහට වැඩ ටික හොඳටම කරගෙන යන්න. හරි. එහෙනම් අදට මම පාඩම මෙතනින් නතර කරනවා.